සම්මා සම්බුදු සරණයි සදහැවත් ඔබ හැම දෙනාටම. සදහැවත්නේ 84000ක ධර්මස්කන්ධයෙන් බිඳක් ඔබට විග්‍රහ කර දීමේ අරමුණින් බෞද්ධ රූපවාහිනී නාලිකාව සෑම බ්‍රහස්පතින්දා දවසකම විකාශනය කරන සසරින් නිවනට සද්ධර්ම දේශනා මාලාවට අයත් තවත් උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනයක් මෙතෙන් සිට ආරම්භ කරමින් ඔබගේ හිතසුව පිණිස විකාශනය කරන්නටයි සෝදානම් වන්නේ. සදහැවත්නේ සුපුරුදු පරිදි දේශනාව පවත්වන්නට කටයුතු කරන කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මර්දන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන උභය මහා විහාරාධීශවර කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම එක්ව සියල්ලන්ට ප්‍රථමව සාදුනාද පවත්වමින් අදත් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහැවත්නි අද මේ උතුම් වූ සද්ධර්ම දේශනය සඳහා සදැහැති පුණ්‍යවන්ත දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ නුගේගොඩ රේමන්ඩ් පාරේ පදිංචි ලක්ෂ්මී සෙනවිරත්න මහත්මිය, කීර්ති සෙනවිරත්න මහත්මයාත්, රාජගිරිය බුත්කමුව පදිංචි මානෙල් පෙරේරා මහත්මිය ප්‍රධාන ඒ පවුලේ සුපින්වතුන් පිරිස විසින්. එහෙමනම් ඒ හැම දිනාටමත් පුණ්‍යානුමෝදනා සිදු කරමින් මෙතෙන් සිට සසරින් නිවනට සද්ධර්ම දේශනා මාලාවට අයත් අදට නියමිත දායකත්ව සද්ධර්ම දේශනය මෙහෙවන්නට පූජනීය තපෝවනේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, පින්වත් සියලු දෙනාම මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ බෞද්ධ ආමාත්‍යාලය හරහා ලෝකයේ පුරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්ට ඒ පින්බර දායකත්වයේ ගත්තේ නුගේගොඩ රේමන්ඩ් පාරේ පදිංචි ලක්ෂ්මී සෙනවිරත්න මහත්මිය, කීර්ති සෙනවිරත්න මහත්මයා සහ රාජකිරියේ බුච්චමෝ පදිංචි මානෙල් පෙරේරා මහත්මිය විසින් එයාගේ දායකත්වයෙන් මේ ධර්ම දේශනාව සිදු කරනවා. අපි දේශනා කරගෙන යනු ලබන්නේ විසුද්ධි මාර්ගය. ඔයත් දන්නවා විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදු භාවය. මේ ලෝකයේ වඩාත්ම පිරිසිදු භාවයට පත්වෙච්ච පුජ්‍යලයෝ තුන් දෙනයි. කෙනෙක් තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ධර්මය තමන්ගේ නුවණින්ම අවබෝධ කරගෙන උතුම් වූ ඒ බෝධියටපත් වෙච්ච පච්චේක බෝධි කියනවා පසේ බුදුවරයන් වහන්සේට. ඒ වගේම රහත් මහරහත් රහතන් වහන්සේට. ତර මේ ලෝකයේ මේ තුන් දෙනා අති පාරිශුද්ධ භාවයටපත් වෙච්ච තුන් දෙනෙක්. විසුද්ධිය සුද්ධ වීම, පිරිසිදු වීම, තාමත්ම නිවැරදිව කරගත් පුච්චලය. අපිට තාම බැරි වුණා. අපිට බැරි වුණේ අපි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට තාම නිවැරදිව බැස්සේ නැති නිසා. ඒ නිසා අපිට තාම ඒ වඩාත්ම පාරිශුද්ධ භාවයට පත් වෙන්න බැරි වුණා.
ඊට මෙහා හිටපු අයටත් එයාලටත් සිත්වල අපිරිසුදු භාවයන් තිබ්බා. අනාගාමී පුච්චලයටත් තව 5ක් ඉතුරු වෙලා තිබ්බා. උද්දම්භාගිය සංයෝජන. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා. රූප රාග ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවලට, අරූප රාග අරූපාවචර බ්‍රහ්ම ලෝකවලට. රාග කියන්නේ ඇලෙනවා, මානය. ඒ අනාගාමී පුච්චලයන්ටත් මානෙ තියෙනවා. උද්දච්ච. උද්දච්ච කියන්නේ සිත වික්ෂිප්ත වෙන්න පුළුවන්. වික්ෂිප්ත වෙනවා. අවිද්‍යාව. අවිද්‍යාවක් තියෙනවා. මේ ධර්මතා පහ තියෙන නිසා වඩාත්ම පාරිශුද්ධ භාවයට පත්වෙච්ච කෙනෙක් හැටියට හඳුනන්නේ. නමුත් එයා කාම ලෝකවලට නම් නැවත එන්නේ නැහැ. කියන්නේ අනාගාමී පුච්චලයක්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන ධර්මතාවයන් සාමුලින් අවසන් කරපු පුච්චලය නැවත කාම ලෝකවලට එන්නේ නැහැ. එයාලා සුද්ධාවාස පහෙන් එකක ප්‍රතිසන්දි අරගෙන ඒ පහෙන් පිළිවෙලට එහෙම නැත්නම් ඒ පහෙන් යම් තැනකදී පිරිනවන් පාන්න පුළුවන්. සෝවාන් සක්‍රුදාගාමි වෙච්ච අයත් යම් ආකාරයකට විසුද්ධියටපත් වෙච්ච අය. ඒ කියන්නේ සම්පූර්ණ විසුද්ධි නෑ. යම් ආකාරික විසුද්ධියක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන අවසන් කරපු පුච්චලය. එයාලා අවසන් කරපු කෙලෙස්ය. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එයාලත් යම් පාරිශුද්ධ භාවයකටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨි නෑ, සැකය, විචිකිච්ඡාව නෑ, වෙන රුත, වෙන පිළිගැනීම්, වෙන ඇදහිම් නෑ. එවෙන් ඒ අයලා නිදහස් වෙලා ඉන්නවා. අර සක්‍රදාගාමි පුච්චලයන් ඒ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනත් එක්කම කාමරාගයයි පටිඝයයි කියන එක. කාමරාග කියන්නේ කාමයන්ට ඇලෙනවා කියන එක. පටිඝය කියන්නේ තරහ, ක්‍රෝධ, වෛර සිතුවිලි. ඒවා තුනී කරපුව වල තම ආකාරයකට පිරිසිදු භාවයක් ඇති කරන් තියෙනවා. හැබැයි සහ මුලින්ම පිරිසුදු නැහැ. සහ මුලින්ම විසුද්ධි, සහ මුලින්ම පාරිශුද්ධ, සහ මුලින්ම තාමත්ම නිවැරදිව පිරිසිදු වෙච්ච පිරිස තමයි රහතන් වහන්සේ හා පසේ බුදුවරයන් වහන්සේ හා අපේ සම්මා සම්බුදු ලෞතර බුදුරජාණන් වහන්සේ. අපට තාමපත් වෙන්න බැරි වුණේ මේ සිත තුළ ක්‍රියාත්මක වෙන ක්ලේශයන් නිසා. ඒ ක්ලේශයන් නිසා අපට තාම බැරි වුණා. ඒ නිසා අපි අද ධර්ම දේශනාව මේ විසුද්ධි මාර්ගයේ පස්වෙනි විසුද්ධිය හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියයි. මග නොමග. මග මොකක්ද, නොමග මොකක්ද කියන කාරණය ඊටම පැහැදිලිව දේශනා කළා. නොමග යන්නේ නැතුව නිවැරදි මගට. අපි මෙච්චර දවසක් මෙච්චර කාලයක් අපි නොමග ගියා. ඒ නොමග ගිය නිසා තමයි අපි නැවත නැවත මේ භවයකට එකතු වුනේ. දැනුත් අපි භවයකට එකතු වෙලා ඉන්නේ. ඒ කාම භවයක. මනුෂ්‍යාත්ම භවයක්. හැබැයි ඒක සුගති භවයක්. ධර්මයේ තේරුම් ගන්න, ධර්මයේ වටහා ගන්න, ධර්මය අවබෝධ කර ගන්න පුළුවන් භවයක්. සුගති භවයක්. ඒ නිසා මේ භවය ඊටම වටිනවා. එහෙනම් මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ අපිට මං ගිය සතියේ සඳහන් කරා මේ උද්‍යව්‍ය ඥානය පළමුවෙන් උපදවාගත යුතු ඥානයයි. ඊට අනතුරුව උපදවා ගන්න ඥානය භංග ඥානය. ඉන් අනතුරුව උපදවා ගන්න ඥානය බයිතුපට්ඨාන ඥානය. ඊට අනතුරුව උපදවා ගන්න ඥානය ආදීනවේ ඥානයයි. ආදීනවානු දර්ශන ඥානය. ඊගාවට උපදවා ගන්න ඥානය නිබ්බිදා ඥානයයි. කලකිරීම අරමුණු කරනවා. ඒ නිබ්බිදා ඥානයට පසු උපදින ඥානය මුඤ්ඤිතු කම්මඤ්ඤතා ඥානයයි. මිදීමේ කැමැත්ත. මේ නිවත් වීමේ අයින් වීමේ කැමැත්ත ඇති වෙන.
ඊට පස්සේ ඇති වෙන්නේ පටිසංකා ඥානය. ඒ මිදීමට, ඒ නිවත් වීමට උපායක් හොයනවා අපි. ඒ පටිසංකා ඥානයයි. ඉන් අනතුරු වෙන්නේ සංස්කාර උපේක්ෂා ඥානය. ඒ සියලු සංස්කාරයන් කෙරෙහි මැදහත් බව. සත්‍ය අනුලෝම ඥානය. නිවැරදිව මේ ඥාන ටික උපදවා ගන්න අපි මුලින්ම ඇති කර ගන්න ඕන ඥානය උද්‍යව්‍ය ඥානය. පසුගිය සතියේත් අපි මේ පිළිබඳව කරුණු කාරණා කතා කළා. ඒ උද්‍යව්‍ය ඥානය ඇති කර ගන්න. ඒ වගේම මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වාම තියෙන්නේ එකම දෙයක් මෙනෙහි කරන්න. ඒ ලක්ෂණ තුනක් සහ ඒ ලක්ෂණ තුන නිසා ඇති වෙන ධර්මතා තුනක්. ඒ ධර්මතා තුනේ ලක්ෂණ තුන ඉස්සලාම පෙන්වන්නේ අපිට. ලක්ෂණය පෙන්වන මගේ සතේ ඒ පිළිබඳව කතා කරා. අනිත්‍ය ලක්ෂණ එකක්, අනිත්‍ය එකක්. දුක්ඛ ලක්ෂණ එකක්, දුක්ඛ එකක්. අනාත්ම ලක්ෂණ එකක්, අනාත්මය කියන්නේ එකක්. අනිත්‍ය ලක්ෂණය. වෙනස් වෙන ලක්ෂණයන් තියෙනවා. එකපාරටම වෙනස් වෙන්නේ යම් දෙයක්. වෙනස් වෙන ලක්ෂණයක් තියෙනවා. අධ්‍යාත්මික හා බාහිර දේවල් පිළිබඳව අපි හොඳට හොයලා බැලුවොත් අධ්‍යාත්මයේ පෙන්නනවා ඒ ඉස්සෙල්ලා වෙනස් වෙන ස්වභාවය. ශරීරේ ඒ කොටස් වල. කෙස්වල ඉස්සෙල්ලාම වෙනස් වෙන ස්වභාවය පෙන්නනවා වෙනස් ඊට පස්සේ වෙනස් වුණා. ඒ තමයි කෙස් එකපාරට සියල්ලම සුදු වෙන්නේ. ඒක ලක්ෂණය ඊටම සියුම්ව පටන් ගන්න. ලොම් එකපාරටම වෙනස් වීම පෙන්වන්නේ. වෙනස් වෙන ස්වභාවය පෙන්වනවා, වෙනස් අනුභව පෙන්වනවා. ඒ කියන්නේ මුලින් සුදු වෙනවා ඉස්සෙල්ලා. ක්‍රමක්‍රමයෙන් ඒක වැඩිලා සම්පූර්ණ සුදු වෙනවා. S2 එකපාරට පෙනීම අඩු වෙන්නේ. ඒකේ ලක්ෂණය ඉස්සෙල්ලා පෙන්වනවා. ඒ ලක්ෂණය තමයි පොතක් ගත්ත කියවන්න අමාරුයි. එතකොට Tamanට තේරෙනවා මේ පෙන්වන්නේ ලක්ෂණය. කොමකේ ලක්ෂණයද? මොකේ ලක්ෂණයද? අනිත්‍ය ලක්ෂණයයි පෙන්වන්නේ. මට ඉස්සර හොඳට පෙනෙනවා. ඈත දුර තියෙන දෙයක් වුණත් මම හොඳට දැක්කා. නමුත් මට ඒක දැන් යන්තමට පේන්නේ. බොඳ වෙලා වගේ පේනවා. ඒ ලක්ෂණයක්. අනිත්‍ය භවයේ ලක්ෂණයයි. දැන් ඒ ඈත තියෙන දේ පොඩ්ඩක් අපේන්නේ. අන්න අනිත්‍ය. දැන් නිට්ටය නැති බව පෙන්වනවා. ඉස්සෙල්ලා පෙන්වුවේ ලක්ෂණය. අර බොඳ කරලා අපහැදිලි කරලා පෙන්වුවේ ලක්ෂණය. ඒක නොපෙනීම ගියා. දැන් ඒකට මොකක් හරි දෙයක් අවශ්‍ය වෙනවා. උපස්සිය වල කන්නඩියක් අවශ්‍ය වෙනවා. ඉස්සෙල්ලා ලක්ෂණය පෙන්වුවා. ඒ අනිත්‍ය ලක්ෂණය. ඊට පස්සේ නොපෙනීම ගියා. ඒ තමයි අනිත්‍ය. දුක්ඛ ලක්ෂණයත් ඒ වගේ. එක පාරටම දුකක් එන්නේ. ලක්ෂණය පෙන්눔 කරන ඉස්සෙල්ලා. දැන් ශරීරය එක පාරටම දිරන්නේ. එක පාරටම රෝගයක් ඇති වෙන්නේ නැහැ. රෝගයක ලක්ෂණ ඉස්සෙල්ලා පෙන්වනවා. දැන් අපි දන්නා අපට උණ ගැනන එක පාරටම උණ ගැනෙන්නේ. ඊට කලින් පෙන්වන ලක්ෂණයන්. එකපත රිදෙනවා. උගුර නිකන් කසනවා වගේ. හිසේ බර ගතියක් දැනෙනවා. ඒතර අපිට තේරෙනවා අපේ ශරීරේ මොකක් හරි වෙනසක් තියෙනවා. ඒ ලක්ෂණය පෙන්වන්නේ. පහුවදාට උණ. අන්න දුක්ඛ ලක්ෂණය. එතකොට ලක්ෂණය ඉස්සෙල්ලා පෙන්වුවා. ඒ රෝගයේ ලක්ෂණ ඉස්සෙල්ලා පෙන්වුවා. ඊට පස්සේ රෝගය පෙන්වුවා. අන්න ඒ වගේ ඉස්සෙල්ලා පෙන්වන දුක්ඛ ලක්ෂණය. ඊට පස්සේ දුකයි කියලා පෙන්වනවා. ඒ ලක්ෂණය පෙන්වන්නේ
අර ශරීරය ක්‍රමක්‍රමයෙන් අර විපරිණාමය වෙනස් වෙන ස්වභාවය ඒක පෙන්වනවා. පෙන්ලා ඒක වෙනස් වෙලාම යනවා. කන ඇහෙන්නම නැතු යනවා. වකුගඩු අක්‍රියම වෙලා. හැබැයි ඊට කලින් උදරේ තෙරපීමක් එහෙම නැත්නම් උදරේ රිදුමක් ඉස්සෙල්ලාම එන්නේ. ඒක පාටම වකුගඩුව නරක් වෙලා නැහැ. ඒ ලක්ෂණය පෙන්වනවා. ඊට පස්සේ නරක් වෙලා. අන දුක්ඛ ලක්ෂණය. ඒ වගේම අනිත්‍ය ලක්ෂණය. එතන අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. අනාත්ම ලක්ෂණයක් තියෙනවා. අනාත්මයි කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව පෙන්නවා. ඒ තමයි ලක්ෂණය. දැන් වකුගඩුව නරක් වෙලා වෛද්‍යවරයා කියනවා වකුගඩුව නරක් වෙලා තියෙනවා. නරක් වෙලා තියෙන එකක්. දැන් අනාත්මය පෙන්වනවා. ඉතින් අනාත්ම ලක්ෂණය පෙන්වන්නේ. කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව, තම වශයෙන් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව ඒක ලක්ෂණය පෙන්වුවා. ඒ තමයි අර උදරයේ ඇතුළු වෙච්ච අපහසුතාවය, රිදුම, වේදනාව. ඒ පෙන්වන්නේ අනාත්ම ලක්ෂණය. ඒතර දුක්ඛ ලක්ෂණයත් එතන තියෙනවා. අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. අනිත්‍යයක් තියෙනවා. ඒ වෙනස් වෙන ස්වභාවය පෙන්වුවා. ඒ අනිත්‍ය ලක්ෂණය. දැන් වකුගඩුව නරක් වෙලා. අන්න අනිත්‍යයි කියලා පෙන්වනවා. ඒතර දුක්ඛ ලක්ෂණය පෙන්වනවා. ඉස්සෙල්ලා පෙන්වන්නේ දුක්ඛ ලක්ෂණය අර කුසේ වේදනාව, අපහසුතාවය. ඊට පස්සේ දුකයි. දැන් වෛද්‍යවරයා කියන එකක් නරක් වෙලා කියලා. ඊට පස්සේ කියන්න පුළුවන් දෙකම නරක් වෙලා කියලා. එතකොට දුකයි. ඒ ලක්ෂණ පෙන්වුවා ඉස්සෙල්ලා දුක්ඛ ලක්ෂණය. දැන් අනාත්ම ලක්ෂණයත් ඉස්සෙල්ලා පෙන්වුවා. කියන්නේ තමාගේ වශයෙන් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව. පෙන්වුවා. ඊට දැන් අනාත්මයි කියලා පෙන්වුවා. තමයි කැමැත්ත හැටියට පවත්වන්න බෑ. ඒකත් පෙන්වුවා. එහෙනම් අනිත්‍ය ලක්ෂණය පෙන්වුවා අනිත්‍ය පෙන්වුවා. දුක්ඛ ලක්ෂණය පෙන්වුවා දුක පෙන්වුවා. අනාත්ම ලක්ෂණය කලින් පෙන්වුවා අනාත්මයි කියන අනාත්මය පෙන්වුවා. මේ කරුණු හයක් අපි කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය කියන්නේ එකක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ තවත් කරුණු තුනක්. අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය කියන්නේ ලක්ෂණ තුනක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ කරුණු තුනක්. මේක නිවැරදිව තේරුම් ගන්න ඕනේ. දැන් අපි මුලින් කිව්වා අපිට උපදවා ගන්න ඕන ඥානය මොකක්ද කියලා උදේවැය. උදේවැය ඥානය දැතිව නැති වෙන බව අපිට මේ බාහිර ලෝකයේ දිහා බලපුවම පේනවා. දැන් උදේට හිරු නගිනවා. ඇති වෙනවා. හැන්දෑවට නොපෙනියනවා. නැති වෙනවා. දැන් අඳුර ඒකම අඳුර එනවා. ඇති වෙනවා. දැන් උදේට හිරු නැගෙනවා. අඳුර නැති වෙනවා. එතනක් තියෙන උදේවැය. දැන් මේ උදේවැය තුලින් අපට අවශ්‍ය කරන ඥානය උපදින්නේ. මේකත් උදේවැය තමයි. එහෙනම් ඉදිරියට පැයක් තියෙනවා. ඒක තියෙනවා. හැබැයි ඒකත් ඇති වෙයි. ඒ පැය අවසන් වෙයි. ඒකක් නැති වෙයි. එතනක් තියෙනවා. පැයක කාලයක් තියෙනවා. කාලය අවසන් වීමක් තියෙනවා. එතනක් තියෙන උදය වැයක්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපිට. අපට අවශ්‍ය කරන්නේ මේ නාම රූප දෙකේ උදේවැය. ඒතකොට බාහිර දේ පිළිබඳව උදේවැය ඕනේ. අධ්‍යාත්මය පිළිබඳව. මොකද නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්නේ අධ්‍යාත්මයේ. එහෙනම් අධ්‍යාත්මයේ තියෙන ඒ නාම රූප දෙකේ උදේවැය ඒ පිළිබඳව ඥානයයි අපිට ඕනේ. ඒ තුන අනිත්‍ය ලක්ෂණයක් දැක්ක හැකි අනිත්‍යයක් දැක්ක හැකි. දුක්ඛ ලක්ෂණයක් දකින්න පුළුවන් දුකක් දකින්න පුළුවන්. අනාත්ම ලක්ෂණයක් දකින්න පුළුවන් අනාත්මයක් දකින්න පුළුවන්.
කොහොමද? අපි බලමු එකින් එක විග්‍රහ කරලා. අපි ඒ සඳහා ගන්නවා ප්‍රධාන වශයෙන් අපිට හොඳටම තේරෙන වැටහෙන කොටස් 6ක් එහෙම නැත්නම් දොරවල් 6ක් එහෙම නැත්නම් ඉන්ද්‍රිය 6ක් එහෙම නැත්නම් ආයතන 6ක් අපේ ශරීරයේ තියෙනවා. ඒ තමයි ඇස කන නාසය දිව ශරීරය හා සිත. අපි බලනවා මේකේ මේ 6 කොහොමද උදය හා වැය හටගන්න. හැබැයි මේ සම්මුතියෙන් නම් මේ උදේවැය ඥානය ඇති කරගන්න අමාරුයි. දැන් ඇස අපි සම්මුති වශයෙන් ගත්තොත් එහි හටගැන්මක් හා නැතිවීමක් අපිට දකින්න සෑහෙන කාලයක් යනවා. හටගත්තේ ප්‍රතිසන්දියේ වැය වුණා අවසාන චුතියේදී කියලා තමයි ගන්න වෙන්නේ. සම්මුතියෙන් ගත්තොත්. කනත් ඒ වගේ. නාසයත් ඒ වගේ. දිවත් ඒ වගේ. ශරීරයත් ඒ වගේ. මනසත් ඒ වගේ. ඒකත් ප්‍රතිසන්දියේදී හටගත්ත අවසාන චුතියේදී අවසන් වුණා ආයතන ප්‍රතිසන්දි විඥානයේ හටගත්තනම් සිත ආයතන උදයයි. ඒතර අවසාන මේ භවයේ අවසාන චුතිසිදේ නැති වුණා නම් වැයයි. මේක නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේකත් තියෙන උදේවැය. එහෙනම් මේ උදේවැය කියන ධර්මතාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ දේශනා කරන්නේ කොහොමද? දැන් අපිට ඒකට පරමාර්ථයට යන්න වෙනවා. සම්මුතියෙන් තේරුම් ගන්න බෑ. ඒ උදේවැය ඥානය සම්පූර්ණයෙන් සම්මුතියෙන් තේරුම් ගන්න බෑ. සම්පූර්ණයෙන් තේරුම් ගන්නවා නම් අපිට යන්න වෙන්නේ පරමාර්ථයට. දැන් ඇස කියන ධර්මතාවය මොකක්ද කියන එක පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තොත් අපි දන්නවා ශක්තියින් හතරක ක්‍රියාවක් කියන එක. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ. මහ භූත හතරයි. ශක්තියින් හතරයි. තද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය. තද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය කියන ධර්මතා හතර ඇති වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද කියන එක හොයාගත්තොත් උදේවැය ඥානය ඇතිවීම නැතිවීම සිතට අනුගත කරගන්න පුළුවන්, සිතට සහතික කරගන්න පුළුවන්, සිතේ පළපදියම් කරගන්න පුළුවන්, සිතට ස්ථාවර කරගන්න පුළුවන්. මේක ඕනේ ධර්ම අවබෝධය සඳහා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඔය හතර ශක්තියින් හතරක්. හැබැයි ඔය ශක්තියින් හතර ක්‍රියාත්මක වෙන්නේ ඕනෝන්ට ප්‍රත්‍යව. ඕනෝන්ට ප්‍රත්‍ය කියන්නේ ඕනෝන්ට උපකාරව. පඨවි ධාතුව නිරන්තරයෙන්ම ආපෝ ධාතුවට ප්‍රත්‍යයයි උපකාරයි. තේජෝ ධාතුවට ප්‍රත්‍යයයි උපකාරයි. වායෝ ධාතුවටත් ප්‍රත්‍යයයි උපකාරයි. ආපෝ ධාතුව නිරන්තරයෙන්ම පඨවි ධාතුවට ප්‍රත්‍යයයි. තේජෝ ධාතුවටත් ප්‍රත්‍යයයි. වායෝ ධාතුවටත් ප්‍රත්‍යයයි. තේජෝ ධාතුව පඨවි ධාතුවටත් ප්‍රත්‍යයයි. ආපෝ ධාතුවටත් ප්‍රත්‍යයයි. වායෝ ධාතුවටත් ප්‍රත්‍යයයි. වායෝ ධාතුව පඨවි ධාතුවටත් ප්‍රත්‍යයයි. ආපෝ ධාතුවටත් ප්‍රත්‍යයයි. තේජෝ ධාතුවටත් ප්‍රත්‍යයයි. දැන් එතකොට මේ ධර්මතා ප්‍රත්‍ය කියන්නේ උපකාරයි කියන එක. පිහිටයි උදව් කියන එක. එහෙනම් මේ ධර්මතා හතර නිරන්තරයෙන් කියන්නේ එක මොහොතකවත් වෙන් කරන්නේ නැතුව වෙන්න බෑ, වෙන් කරන්නත් බෑ, වෙන් වෙන්නේ නැහැ. ඔය ධර්මතා හතරෙන් එකක් අයින් වෙන්නේ නැහැ. එහෙනම් ওই ධර්මතා හතර නිරන්තරයෙන්ම ඕනෝට ප්‍රත්‍යයයි. කොච්චර කාලෙකින්ද? ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇසිපිල්ලම් ගහන තරම් කාලයක් කෝටියකට බෙදලා ඊටත් වඩා කෙටි කාලයක් තුල මේක ඕනෝන්ට උපකාර වෙනවා. එහෙමනම් මේ ඇස කියන එහෙම නැත්නම් චක්කු ద్వාරය, එහෙම නැත්නම් චක්කායතනය, එහෙම නැත්නම් චක්කු ඉන්ද්‍රිය අපි පරමාර්ථ වශයෙන් ගත්තාම අපිට උදේවැය දකින්න පුළුවන්. සම්මුතියෙන් උදේවැය දකින්න බෑ. සම්මුතියෙන් උදේවැය ගන්නවා නම් ඉපදෙනකොට ඇහැ තිබ්බා, චුත වෙනකොට ඇහැ නැහැ. ආයතනක් තියෙන උදේවැය. ඒ උදේවැය නෙමෙයි.
ඒක මේ ධර්මය අවබෝධ කරගන්න ඥානයක් නෙමෙයි. එහෙනම් ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය ඥානය තමයි අර තද ගතිය, දීර්ඝ ගතිය, උස්නේ වාතය. තරවුනොන්ට ප්‍රත්‍යයයි නිරන්තරයෙන්ම කොච්චර කාලයක් තුලද? ඇසිපිල්ලම් ගහන තරම් කාලයක් කෝටියකට බෙදලා ඊටත් වඩා අඩු කාලයක්. ඊටත් වඩා කෙටි කාලයක් තුන. ඒක අභිධර්ම ක්‍රමයෙන් උගන්වන චිත්තක්ෂණ 17ක් හැටියට. චිත්තක්ෂණ 17ක පැවැත්ම. චිත්තක්ෂණ 17ක් කියන්නේ ඇසිපිල්ලම් ගහන තරම් කාලයක් කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. එහෙනම් එතකොට අන්න ඒ කාලය තුල ඇති වෙනව නැති වෙනව. පඨවි ධාතුවත් ඇති වෙනව නැති වෙනව. ආපෝ ධාතුවත් ඇති වෙනව නැති වෙනව. තේජෝ ධාතුවත් ඇති වෙනව නැති වෙනව. වායෝ ධාතුවත් ඇති වෙනව නැති වෙනව. ඒ ඇතිව නැති වෙන්නේ ඕනෝන්ට ප්‍රත්‍ය වෙලා. නිකන් ඇතිව නැති වෙන්නේ. මෙන්න මෙතනයි මේ ගැඹුරු කියලා කියන්නේ. ඒතර තද ගතිය නිකන් ඇතිව නැති වෙන්නේ. අර ධර්මතා තුනට ප්‍රත්‍ය වේලා තමයි ඇතිව නැති වෙන්නේ. ඒතර ආපෝ ධාතුව නිකම්ම ඇතිව නැති වෙන්නේ. පඨවි ධාතුවටත් තේජෝ ධාතුවටත් වායෝ ධාතුවටත් ප්‍රත්‍ය වේලා තමයි ආපෝ ධාතුව ඇතිව නැති වෙන්නේ. තේජෝ ධාතුවත් නිකන් ඇතිව නැති වෙන්නේ. ඒ තේජෝ ධාතුවත් පඨවි ධාතුවටත් ආපෝ ධාතුවටත් වායෝ ධාතුවටත් ප්‍රත්‍ය වේලා තමයි ඇතිව නැති වෙන්නේ. මෙන්න මේක තමයි ගැඹුරු. ආපෝ වායෝ ධාතුවත් නිකන් ඇතිව නැති වෙන්නේ. වායෝ ධාතුවත් පඨවි ධාතුවටත් ආපෝ ධාතුවටත් තේජෝ ධාතුවටත් ප්‍රත්‍ය වේලා, ඒ කියන්නේ උපකාර වේලා තමයි ඇතිව නැති වෙන්නේ. ඒ නිසා තමයි මේ ධර්මතා හතරේ තියෙන බවක් පෙන්වන්නේ. සනයක්වත් තියෙන බවක් පෙන්වන්නේ. ඒ ධර්මතා හතර ඕනෝන්ට ප්‍රත්‍ය උපකාරයි. කොච්චර කාලයක් තුලද? ඇසිපිල්ලම් ගහන තරම් කාලයක් කෝටියකට බෙදලා ඊටත් වඩා කෙටි කාලයක් තුල ඕනෝන්ට ප්‍රත්‍යයයි. එහෙනම් ඇතිව නැති වෙනවද? දැන් කොහොමද එතකොට අපි මේක ඥාණයට අසු කරගන්නේ? මේක ඥාණයට අසු කරගන්න නම් අදි සමාධියක් ඕනේ. අදි සමාධිය. මං ගිය සතියේ පැහැදිලි කරා. අදි සමාධිය කියන්නේ හොඳටම තන්පත් වූ එකඟ වූ නිශ්චලව පිහිටියා වූ ඒ අරමුණේ හොඳට සිත රඳවන්න පුළුවන් චිත්ත ඒකාග්‍රතාවයක්. ඒකට සමාධිය. අදි සමාධිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්ත අනුගමනය කරනවා නම් යම්කිසි කෙනෙක් එයාට අදි සීලයක් ඕනේ. අදි සමාධියක් ඕනේ. ඒ තුලින් අදි ප්‍රඥාවට යන්න පුළුවන්. එහෙනම් අර තද ගතිය, දීර්ඝ ගතිය, උස්නේ වාතය කියන මේ ධර්මතා හතර. ඒ තමයි ඇසේ ක්‍රියාකාරීත්වය. ඒක තමයි ඇසේ ක්‍රියාකාරීත්වය. ඒතකොට දැන් අපි එතකොට ඇසක් දකින්නේ නැතිව නැති වෙන බවක්. එයි. සත්‍ය වශයෙන් ඇසක් නැහැ. ඒක අපි කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ගොඩාක් දේශනාවලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. සම්මුති වශයෙන් ඇසක් තිබ්බට පරමාර්ථ වශයෙන් ඇසක් නැහැ. එහෙනම් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු අපි මේවා දැන් හොඳට දන්නවා. මහ භූත හතරයි කියලා දන්නවා. ශක්තියින් හතරයි කියලා දන්නවා. සුද්දාෂ්ටක කලාපයයි කියලා දන්නවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා දන්නවා. එහෙනම් පඨවි ධාතුවත් ඇතිව නැති වෙනවා. ආපෝ ධාතුවත් ඇතිව නැති වෙනවා. තේජෝ ධාතුවත් ඇතිව නැති වෙනවා. වායෝ ධාතුවත් ඇතිව නැති වෙනවා. එතනට සිත තියන්න. එතනට සිත තියන්න. එතකොට උදේවේ දර්ශනය වෙයි. නැත්තම් දර්ශනය වෙන්නේ නැහැ. කවදාවත් දර්ශනය වෙන්නේ නැහැ. දර්ශනය වෙන්නේ නැහැ සම්මුතිය තුල. උදේවේ දර්ශනය වෙන්නේ. ඒකෝනේ අපිට. අනිත්‍ය දර්ශනය වෙන්නේ නැහැ. සම්මුතිය තුල අනිත්‍ය දර්ශනය වෙනවා මේ උදේවැය තුල. දුක්ඛ ලක්ෂණයයි දුක්ඛ කියන ස්වභාවයයි දුකයි කියන එකක් දැర్శණය වෙනවා. අනාත්ම ලක්ෂණයයි අනාත්මයි කියන ඒ ස්වභාවයත් අවබෝධ වෙනවා. උදේවැය ඥානය තුල. ඒ නිසා මේ උදේවැය ඥානය ඉස්සෙල්ලා උපදවා ගන්න. ඒතකොට දැන් අපිට පැහැදිලි අපිට තේරෙන්න ඕනේ අපිට වැටහෙන්න ඕනේ
එහෙනම් අර ඇසිපිල්ලම් ගහන තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ මේ ඇස නිර්මාණය කරන්න සකස් කරන්න ඉදිරිපත් වෙච්ච. එතන කියන්නේ ප්‍රත්‍යදී. උපකාර වෙච්ච දේ. ඒ තමයි සතර මහා ධාතු. එහෙනම් ඒ සතර මහා ධාතු ඇතිව නැති වෙනවා. ඒතර පඨවි ධාතු ඇතිව නැති වෙනවා. ආපෝ ධාතු ඇතිව නැති වෙනවා. හැබැයි ඒ ඇතිව නැති වෙන්නේ අනිත් ධර්මතා තුනට ප්‍රත්‍ය වෙලා. එයා නිකන් ඇතිව නැති වෙන්නේ. තේජෝ ධාතු ඇතිව නැති වෙන්නේ අනිත් ධර්මතා තුනට ප්‍රත්‍ය වෙලා. කොච්චර කාලෙකින්ද? ඇසිපිල්ලම් ගහන තරම් කාලයක් කෝටියකට බෙදලා ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා ප්‍රත්‍ය වෙලා නැති වෙනවා. එතකොට එහෙනම් පවතින දෙයක් හැටියට ගන්නවා අපි. ඒක නිසා තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන හා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන දේ වැටහෙන්නේ නැත්තේ. සම්මුතිය තුළ ඉන්න තාක්කල්. සම්මුතිය තුළ ඉන්න තාක්කල් වැටහෙන්නේ. පරමාර්ථයෙන් ගන්න. ධර්මයේ තේරුම් ගන්න, අවබෝධ කරගන්න. මොකද අපිට මේ ඥාන ඉදිරි ඥානයට උපකාර වෙනවා. උදේවැය ඥානෙ ප්‍රත්‍ය වෙන භංග ඥානෙට. භංග ඥානෙ ප්‍රත්‍යයි බයතුපට්ඨාන ඥානෙට. බයතුපට්ඨාන ඥානෙ ප්‍රත්‍යයි ආධිනවානු දර්ශන ඥානෙට. ආධිනවානු දර්ශන ඥානෙ ප්‍රත්‍යයි නිබ්බිදා ඥානෙට. නිබ්බිදා ඥානය ප්‍රත්‍යයයි මුඤ්ඤිතු කමඤ්ඤතා ඥානෙට. මුඤ්ඤිතු කමඤ්ඤතා ඥානය ප්‍රත්‍යයයි පටිසංකා ඥානෙට. පටිසංකා ඥානය ප්‍රත්‍යයයි සංස්කාර උපේක්ඛා ඥානෙට. සංස්කාර උපේක්ඛා ඥානය ප්‍රත්‍යයයි සත්‍ය අනුලෝම ඥානෙට. එතන තියෙන ප්‍රත්‍ය. ප්‍රත්‍ය කියන්නේ උපකාරයි කියන එක. එහෙනම් ඒ ප්‍රත්‍ය ධර්මය, ඒ කියන්නේ උපකාර වෙලා තමයි ඇතිව නැති වෙන්නේ. ඒ නිසා තමයි මේ පැවැත්මක් පෙන්වන්නේ අපිට. තියෙන බවක් පෙන්වනවා. සත්‍ය වශයෙන් ඇතිව නැති වෙන බව. එහෙනම් අර තද ගතිය ඇසිපිල්ලම් ගහන තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් ඇතිව නැති වෙනවා. ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා තුනට ප්‍රත්‍ය වෙලා, උපකාර වෙලා. ඒකට මොකක්ද අපිට තියෙන්නේ? ඇතිව නැති වෙනවා. ඇති වෙන ශරණෙන් නැති වෙනවා. ඒතර දැන් අපි මීට කලිනුත් සඳහන් කරලා තියෙනවා ඇති වෙන්න හේතුවක් ඕන කියන එක. දැන් මෙතන හේතු ප්‍රත්‍යයක් තියෙනවා. හේතු ප්‍රත්‍යයක් තියෙනවා මෙතන. ඒ කොහොමද? ඒ තදගතිය අනිත් ධර්මතා තුනට හේතුනේ. ආපෝ ධාතු අනිත් ධර්මතා තුනට හේතුනේ. පඨවි තේජෝ වායෝ කියන ධර්මතා තුනට හේතුනේ. හේතු ප්‍රත්‍ය. එහෙනම් හේතුන්ගෙන් හටගන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හේතුන්ගෙන් හටගන්නේ හේතු ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍යයෙන් තමයි මුළු විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් එතන තියෙන අනිත්‍ය ලක්ෂණය. ඒතර මොකක්ද අනිත්‍ය ලක්ෂණය? ඇතිව නැති වෙන බව අනිත්‍ය ලක්ෂණයයි. ඒතර ඇතිව නැති වුණා. ඒක අනිත්‍යයි. ඇසිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදලා ඊටත් වඩා කෙටි කාලයක් තුල නැති වුණා. ඒ අනිත්‍යයි. එහෙනම් දුක්ඛ ලක්ෂණය එතන තියෙනවා. පෙරළුවා. පීඩාවක්. පිළීමක්. ඒ එක ධර්මතාවයක් අනිත් ධර්මතාව තුනට ප්‍රත්‍ය වුනේ නැත්තම් ප්‍රත්‍ය වෙනවා. මේක ලෝකේ ක්‍රියාත්මක වෙන ස්වභාවය. නියත වශයෙන්ම ප්‍රත්‍ය වෙනවා. එහෙනම් නිරන්තරයෙන් පිළීම පීඩාවක් තියෙන්නේ. ඒක පෙන්වන්නේ අපේ ශරීරයේ විවිධ වෙනස්කම් තුළින් තමයි අපිට පෙන්වන්නේ ඒක. එහෙනම් එතන තියෙන මේ පිළීම හා පීඩාව දුක්ඛ ලක්ෂණයයි. දැන් තමාගේ වශයෙන් තමාගේ කැමැත්තේ හැටියට තමාගේ වමනාවේ හැටියටද මේ ධාතුන් හතර ඕනොන්ට ප්‍රත්‍ය වෙන්නේ නෑ. තමාගේ වමනාවට හැටිය නෙමෙයි. තමාගේ කැමැත්තේ හැටියට නෙමෙයි. තමාගේ වශයෙන් නෙමෙයි. තමන්ට ඕන විදිහට නෙමෙයි. ඒක ලෝකේ ක්‍රියාත්මක වන ස්වභාවයයි.
ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙනවා. මනසට අනුගත කරගන්න. සිතට සහතික කරගන්න. හැබැයි ඒ දර්ශනය ගන්න නම් උද්‍යව්‍ය අනුදර්ශන ඥානය අධි සමාධියක් ඕනේ. නොසෙල්ලෙන සමාධියක් ඕනේ. ඒක ඇති කරගන්න පුළුවන්. සිත එක තැනක හොඳට පුහුණු කරපුවාම ඒ තමයි බුදුරජාන් වහන්සේ මේ සමතය මේ විපස්සනාවට සම්බන්ධ කරේ තථාගතයන් වහන්සේ හේතුව නිසා. මෙන්න මේ විදිහට ක්‍රමක්‍රමයෙන් අපි මේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ දැන්. මේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යනකොට මේක තේරුම් ගන්න අර හොඳ සමාධිය අවශ්‍යයි. චිත්ත ඒකාග්‍රතාවය අවශ්‍යයි. නැත්තම් මේක බලන්න බෑ. නැත්තම් මේක දකින්න බෑ. මේක දැකලා තේරුම් ගන්න. දැකලා අවබෝධ කරගන්න. වටහා ගන්න දැකලා. අහලා නෙමෙයි. අහනවා. අහලා පරීක්ෂණ කරනවා අපි. පරීක්ෂණය තුලින් දකින්නවා. පරීක්ෂණය කරනවා නිවැරදිව. ඒතකොට දැන් මේ කරන්නේ පරීක්ෂණයයි. මේ පරීක්ෂණය ටික භාවනා කියලා. ඒතර මම මුලිනුත් කියලා තියෙනවා සඳහන් කළා දීලා තියෙනවා බුද්ධියෙන් කරන පරීක්ෂණයයි භාවනා. එහෙනම් දැන් බුද්ධියෙන්නේ කරන්නේ. ඔව්. හොඳ නුවණින්, හොඳ ඥානෙ, සති සම්පජඤ්ඤේ, යෝනිසෝ මනසිකාරේ හොඳට සිහිය තියාගෙන ඉන්න. ඒ සතිපට්ඨාන සිහිය හොඳට පිහිටවල සතිපට්ඨාන සතිය හා යෝනිසෝ මනසිකාරේ සති සම්පජඤ්ඤය. දැන් එතකොට ඒකට දර්ශනය වෙනවා. පෙන්නනවා. මොකද්ද? ඇතිව නැති වෙනවා. ඇති වෙනවා ඇති වෙනසනේ නැති වෙනවා. ඒතර ඇති වෙන්න හේතුවක් ඕනේ. මොකද්ද? දැන් තද ගතිය ඇති වෙන්න හේතුවක් ඕනේ. මොකද්ද? ආපෝ තේජෝ වායෝ. එයා තද ගතියට ප්‍රත්‍යයයි. නැතුව එයාට නැදෙන්න බෑ. ආපෝ ධාතු අනිත් ධර්මතා තුනට ප්‍රත්‍යයයි. නැත්නම් ආපෝ ධාතුවට නැදෙන්න බෑ. අනිත් ධර්මතා තුනෙන් උපකාරය යට. තේජෝ ධාතු අනිත් ධර්මතා තුන උපකාරයි. වායෝ ධාතු අනිත් ධර්මතා තුන උපකාරයි. එහෙනම් හැදෙන්න හේතුවක් ඕනේ. සකස් වෙන්න හේතුවක් ඕනේ. හටගන්න හේතුවක් ඕනේ. හැබැයි නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හටගන්න ස්වභාවයම තියෙන නැතිවීමක්. අන්න උදේ වැය. ඒතර හට ගන්නවට කිව්වා උදේ කියලා, නැති වෙනවට කිව්වා වැය කියලා. එහෙනම් අපි ඇස හැටියට ගත්තොත් ඇසේ ඇතිවීමයි නැතිවීමයි දකින්න පුළුවන්. හැබැයි මේ ඥානය නම් උපදින්නේ. මේ ඥානිය උපදින්නේ. ඒ අර ප්‍රතිසන්දියේදී එහෙම නැත්නම් මව කුසේ බිහි වුණාට පස්සේ දරුවාට ඇහක් තියෙනවා. ඒ හැපියේ වේ අවසාන චුතිසිතේදී ඇහෙන්නේ. එතනක් තියෙන උදේවැය. හැබැයි ඒක ධර්මතාවය මේ උදේවැය ඥාණයට නම් උපකාර වෙන්නේ නැහැ. එහෙනම් මේ උදේවැය ඥාණයට උපකාර වෙන්නේ මේ වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන නිවැරදි ක්‍රියාවලිය තුල සිත තියන්න. වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලිය තුල සිත තියන්න උදේවැය දකින්න පුළුවන්. උදේ කියන්නේ හට ගන්නවා. වැය කියන්නේ නැති වෙනවා. එහෙනම් එතකොට දැන් මේ අස වශයෙන් ගත්තොත් අවබෝධ කරන්න පුළුවන්ද? බෑ. අර ශක්තියන් හතර වශයෙන් ගත්තොත් උදේවැය ඥානය ඇති කරගන්න පුළුවන්. ඒ ඥානය ඊගව ඥානයට ප්‍රත්‍ය වෙයි. මේ උදේවැය ඥානය උපදවා ගත්තේ නැත්නම් බංග ඥානය උපදවන්න බෑ. නිවැරදි උපදවන්න බෑ බංග ඥානය. එහෙනම් එතකොට කොහොමද ගන්න? පඨවි ධාතුවේ තියෙන ඇතිව නැති වෙනවා. ආපෝ ධාතුවේ තියෙන ඇතිව නැති වෙනවා. තේජෝ ධාතුවේ තියෙන ඇතිව නැති වෙනවා. වායෝ ධාතුවේ තියෙන ඇතිව නැති වෙනවා. හැබැයි ඕනොන්ට ප්‍රත්‍යයයි. ඕනොන්ට ප්‍රත්‍යයයි. ඒ ප්‍රත්‍යය නිසා මේ චක්කු ප්‍රසාද රූපය එහෙම නැත්නම් චක්කු ద్వාරය එහෙම නැත්නම් චක්කායතනය එහෙම නැත්නම් චක්කු ඉන්ද්‍රිය පැවැත්මක් තියෙනවා කියලා පෙන්වනවා. පැවැත්ම තුළ උදේවැය ඥානය ඇති වෙන්නේ. පැවැත්ම. ඒකට කියනවා සන්තති ගණය කියලා. පැවැත්ම ගණය කියන්නේ එකතු කරලා පෙන්වන්නේ අපිට. ඇසක් තියෙනවා කියලා. නෑ. ඇතිව නැති වෙනවා. අන්න ඒ ස්වභාවය මනසට අනුගත කරගන්න. ඒ ස්වභාවය මනසට අනුගතද සහතිකද? සහතික වෙනකම් මෙනෙහි කරන්න වෙනවා. සහතික ඒකට කියන අනුපස්සනා කියලා. අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා. උදේවැය ඥානය තුළ
අනුපස්සන නැවත නැවත සිහි කරන්න. නැවත නැවත සිහි කරන්න. නැවත නැවත අනිත්‍ය ලක්ෂණය දකින්න, අනිත්‍ය ස්වභාවය දකින්න. දුක්ඛ ලක්ෂණය දකින්න, දුක්ඛ කියන ඒ ස්වභාවය දකින්න. අනාත්ම ලක්ෂණය දකින්න, අනාත්ම ස්වභාවය දකින්න. මනසින් දැක්ක හැකි. මනසින් දකින්න පුළුවන්. ඒ නිසා තථාගත ධහම අපි පියවියසින් නෙමෙයි දකින්නේ. නුවණ නැමැති ඇසින්. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. එහෙම නැත්නම් උදාන වාක්‍යයක් කිව්වේ මහණෙනි පඤ්ඤා උදපාදි ඥානං උදපාදි විච්ඡා උදපාදි චක්කුං උදපාදි ආලෝක උදපාදි. ඒ සම්මුති වශයෙන් ලෝකය දැකලා නෙමෙයි පරමාර්ථ වශයෙන් ලෝකය දැකලා මනසින් මේ ස්වභාවයන් දැකලා තමයි තථාගතයන් වහන්සේ ඒ උදාන වාක්‍ය කිව්වේ. අපිට තාම එහෙම කියන්න බෑ. එයි අපි තාම මනසින් මේ යථා ස්වභාවය තාම අපි අවබෝධ කරන්නේ අපිට වැටහුනේ නෑ, අපිට තේරුන්නේ. ඒ නිසා අපි නැවත නැවත දුකට හේතු වෙන දේවල්ම අපි කරනවා. දුකට හේතු වෙන දේවල්ම කරලා අපි හැබැයි දුක ප්‍රතික්ෂේප කරනවා. දුකට හේතු වෙන දේවල් කරනවා, හැබැයි දුක ප්‍රතික්ෂේප කරනවා. බෑ. දුකට හේතු වෙන දේ අපි හැදුවොත් නියත වශයෙන්ම දුක නැමැති ඵලය අපිට භුක්ති විඳින්න වෙනවා. එහෙනම් දැන් එතකොට අපි එකකින් අපි සිතට අනුගත කරගත්තා. මොකද්ද? උදේවැය. අනිත්‍ය. අනිත්‍ය ලක්ෂණය හා අනිත්‍ය. දුක්ඛ ලක්ෂණය හා දුක. එයි. ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව නම් එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. ඒතර පෙළීම පීඩාව දුක්ඛ ලක්ෂණයයි. ඒ ශනය පාසම් මේක පෙළනවනේ. පීඩාවක් නේ තියෙන්නේ. තම වශයෙන් මේ පවතින්නේ. තමගේ කැමැත්ත හැටියට නෙමෙයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඒතර අර ත්‍රිවිධ ලක්ෂණ තුන හා ත්‍රිවිධ ස්වභාවයන් තුල උද්‍යවය ඥානය තුල කරුණු තුන හොඳට දකිනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මග නොමග යන්නේ නැතුව නිවැරදි මගට වැටෙන්න, නිවැරදි මගට වැටුනහම අපිට ඊට පස්සේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී ඊගාව ඥාන ටික අපිට පිළිවෙලින් උපදවාගෙන සංස්කාර පිළිබඳව මදහත් ස්වභාවයක් අෂ්ටලෝක ධර්මයයි කෙරේ මේ විශ්වයේ තියෙන අධ්‍යාත්මික බාහිර කියන සියලු සංස්කාර ධර්මයන් කෙරේ මදහත් බව පරම සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අපිට නිවනින් සැනසෙන්න පුළුවන්. මේ නොදකින තාක්කල් නිවන් දකින්න බෑ. මේ ධර්මතාව තුළින් සක්කාය දිට්ඨි නැති වෙනවා. නියත වශයෙන්ම නැති වෙනවා. විචිකිච්ඡාවක් නැති වෙනවා. වෙන රුත වෙන පිළිගැනීම් ඒවත් නැති වෙනවා. ඉතින් බලන්නකෝ ඒ සංයෝජන තුනම නැතිවීම මොන තරම් ශ්‍රේෂ්ඨද? දැන් මේ විදිහට බෙදලා මේ විදිහට වෙන් කරලා මේ විදිහට කොටස් කරලා බලපුවාම සක්කාය දිට්ඨියක් එන්නේ නැහැ නේ. සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදානස්කන්ධයටනේ. මේ විෂයාකාර ආත්ම දිට්ඨියටනේ. සක්කාය දිට්ඨිය කියන්නේ. ତර වෙන රුත වෙන පිළිගැනීම් වෙන ඇදහිම් සාමුලින් ඉවත දානවනේ. එයි. යා සම්මා දිට්ඨියට අවිලා තියෙන්නේ. යා නිවැරදිව දැනගෙන නිවැරදිව දැකලා තියෙන්නේ. යා සම්මා දිට්ඨියට අවිලා දිට්ඨිය විසුද්ධිය ආගේ. ତර සක්කාය දිට්ඨි නෑ, විචිකිච්ඡා නෑ, වෙන රුත වෙන පිළිගැනීම් නෑ. එයා නිවැරදි පිළිවෙතට බහැලා තියෙනවා. ඒ තමයි අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. එහෙනම් අපි එක ධර්මතාවයක් අපි හොඳට විභාග කරලා පරීක්ෂා කරලා බෙදලා වෙන් කරලා අපි උද්‍යව්‍ය ඥානෙ ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙනවා. ඒ තුල තියෙන අනිත්‍යයි. එහෙනම් ඒ ශනය පාස ඇතිව නැතිවීම ඒක පිළීමක්, ඒක මහා පීඩාවක්, ඒක මහා වදයක්, ඒක මහා කරදරයක්. ඒ දුකයි. ඒක මගේ කැමැත්ත හැටියට නෙමෙයි සිද්ධ වෙන්නේ. තමගේ ඕමනාවට නෙමෙයි, තමගේ වශයෙන් වෙනස් කරගන්න බෑ. ඒ අනාත්මයි. ඊතර බලන්න අර උද්‍යව්‍ය ඥානය තුල ඇතිව නැතිවීමේ කියන නුවණ තුල අර ධර්මතාව තුන හරි ලස්සනට දකිනවා. ඥාන දර්ශන විසුද්ධියට යනකම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න තියෙන්නේ. අවසාන අවස්ථාවේදීත් මෙනෙහි කරන්නේ අනිත්‍යානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්මානුපස්සන මේ ආදී වශයෙන් තමයි අවසාන අවස්ථාවේ තරිහත්වයට යන අවස්ථාවෙත් මෙනෙහි කරන්න තියෙන්නේ. එහෙනම්
අපි ගන්නවා දැන් තවත් එකක්. එකක් නෙමෙයි මේක සියලුම දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොටස් තියෙනවා 100 ගාණක් නෙමෙයි. 10 ගාණක් තියෙනවා. හොඳට බලන්න. හොඳට සිතට අනුගත වෙනකම්. සිතට හොඳට ස්ථාවර වෙනකම් සහතික වෙනකම් බලන්න ඕනේ. ඒ බලන්න ඇතිව නැති වෙන බව පේන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන මනාව දැర్శණය වෙයි. අපි කියමු තව එකක් තියෙනවා. ద్వාර වශයෙන් ගන්න පුළුවන්, ආයතන වශයෙන් ගන්න පුළුවන්, ඉන්ද්‍රිය වශයෙන් ගන්න පුළුවන්, ප්‍රසාද රූප වශයෙන් ගන්න පුළුවන්. ඒ තමයි සෝත කන. කනෙත් තියෙනවා හටගැන්මක්. උපාදයක් තියෙනවා. ඒ සම්මුති වශයෙන් තියෙන උපාදයක්. දරුවා උපදිනකොට කනක් තිබ්බා. අවසාන චුතියේදී ඒකේ ක්‍රියාව ඉවරයි. ආයතනත් උපාදයක් තියෙනවා, වැයක් තියෙනවා. ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා. එතන අනිත්‍යයි. එන එක දුකයි. හැබැයි ඒක අනාත්මයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතා තුන මේ උද්‍යව්‍ය ඥානය තුළින් ප්‍රකට කරගන්න ඕනේ. සහතික කරගන්න තියෙන උද්‍යව්‍ය ඥානය තුළ. එහෙනම් සම්මුතියෙන් කන පරමාර්ථයෙන් හතරයි. ශක්තියින් හතරයි. මහ භූත හතරයි. පඨවි ආපෝ තේජෝ වායෝ. තව හතරක් තියෙනවා ඒකේ. වර්ණ ගන්ධ රස ඕච්ච සුද්දාෂ්ටක කලාපේ. ඊට වඩා දෙයක් මේකේ නැහැ. මේ ලෝකේ කිසිම විද්‍යාඥයෙකුට කිසිම ලෝකේ බලවත්යෙකුට මේක ඊට වැඩිය බෙදන්න බෑ. ඒක කාය ප්‍රසාද රූපයට ඇති පාලනය කරන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් කියන එක දැන් ඔයත් හොඳට දන්නවා. එහෙනම් මේ සුද්දාෂ්ටක කලාපේ එහෙම නැත්නම් මේ සතර මහා ධාතු. ඒතර මෙතනත් අර ඇහි විදිහටම නෙමෙයිද ප්‍රත්‍ය. මෙතනත් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නම් පඨවි ධාතුව ආපෝ තේජෝ වායෝ කියන ධාතු තුනට ප්‍රත්‍යයයි. හැබැයි අස්සනයයි ආරෙන්දෙන ස්නයන් ඉපද බින්දෙනවා. බින්දෙන්නේ අනිත් ධර්මතා තුනට ප්‍රත්‍ය වෙලා. මේ කන නැමැති සම්මුතියෙන් කතා කරන කන නැමැති මේ ශක්තියන් හතර ආපෝ ධාතුව පඨවි තේජෝ වායෝ කියන ධාතු තුනට ප්‍රත්‍යයයි. හැබැයි ඉපද බින්දෙන්නේ ඒ ධාතු තුනට ප්‍රත්‍ය වෙලා. රැදෙන්න පුළුවන් කාලය ඇසිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදලා ඊට වඩා අඩු කාලයක් තමයි යාගේ රැඳීමේ කාලය. යාගේ පැවතීමේ කාලය. තේජෝ ධාතුව මේකේ තියෙන උණුසුම තියෙනවා. ඒ තේජෝ ධාතුව පඨවි ආපෝ වායෝ ධාතුවට ප්‍රත්‍යයයි. හැබැයි එයත් ඇසිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදලා ඊටත් වඩා අඩු කාලයක් තුළ එයත් ඇතිව නැති වෙනවා. උදේවේ ඇතිව නැති වෙනවා. වායෝ ධාතුව එයත් ඇතිව නැති වෙනවා. ඒ ඇතිව නැති වෙන්නේ එයාට රැඳෙන්න පුළුවන් ඇසිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් තුළ එයත් ඇතිව නැති වෙනවා. එහෙනම් මේ හතර ඕනෝන්ට ප්‍රත්‍ය වෙලා තමයි ඇතිව නැති වෙන්නේ. හැබැයි මේකේ පෙන්වන අපිට සන්තතියක්. අපැවැත්මක් පෙන්වන. ඒ ගණයෙන් වහලා තියෙන හින්දා අර උදේවැය දකින්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන සන්තති ගණය බිඳින්නේ. පැවැත්ම පෙන්වන්නේ ඔක ගණයක්. ඔක එකතු කරලා පෙන්වන්නේ. ඒක බිඳින්න. ඒක වෙන් කරන්න. ඒක කොටස් කරන්න. කොටස් කරලා බලන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. කොටස් කරලා බලපුවාම දකින්න තියෙන්නේ ඇතිව නැති වෙනවා. ඒ ඇතිව නැති වෙනවා. ඒතර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ශක්තියන් හතර ඕනෝන්ට ප්‍රත්‍ය වෙමින් ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙන්නේ ඕනෝන්ට ප්‍රත්‍ය වෙමින්. ඒ නිසා අන සන්තතියෙන් වහලා ඕනෝන්ට ප්‍රත්‍ය වෙමින් ඇතිව නැති වෙනවා. ඒතර අපිට පේනවා මේ තියෙනවා. නෑ. සත්‍ය වශයෙන් නෑ. පරමාර්ථයට ගියාම නෑ. එහෙනම් ඒ ශක්තියන් හතරේ ඒතකොට දැන් ඒකේ වෙනස් වීමක් තියෙනවනේ. දෙකපාරට වෙනස් වෙන්නේ. මේ ශක්තියන් හතරේ ක්‍රමක්‍රමයෙන් වෙනස් වීම තියෙන්නේ. ඒතකොට අනිත්‍ය ලක්ෂණය අපිට පෙන්නනවා. කොහොමද පෙන්වන්නේ?
කන ඇහිම එකපාරටම නැති වෙන්නේ. පොඩ අඩු වෙනවා. අනිත්‍ය ලක්ෂණය පෙන්නනවා. ඇහෙන්නෙම නැතුව ගියා. අනිත්‍යයි කියලා පෙන්වනවා. දුක්ඛ ලක්ෂණය පෙන්වනවා. ඒ දුක්ඛ ලක්ෂණය මොකද්ද? අර වෙනස් වෙන ස්වභාවය. පොඩ අඩු වෙන. ඇහෙන්නෙම නැතුව ගියා. දුක්ඛ ලක්ෂණයයි. අයියෝ මොන තරම් වදයක්ද මොන තරම් කරදරද මට දැන් ඇහෙන්නෙම නැහැ. මට ඉස්සරේ පොඩ ඇහුණා හරි. දැන් චුට්ටක්වත් ඇහෙන්නේ. දුක්ඛ ලක්ෂණය. තර අනාත්ම තමාගේ කැමැත්තේ හැටියට පවත්වන්න බැරි බව මුලින් පෙන්නවා. අර පොඩ අඩු කරානේ. චුට්ට අඩු කරා. ක්‍රමක්‍රමයෙන් අඩු කරලා පෙන්නවා තමාගේ කැමැත්තේ හැටියට පවත්වන්න බැරි බවේ ලක්ෂණය පෙන්නවා. ඊට පස්සේ පෙන්නවා ඇහෙන්නෙම නැහැ තමාගේ කැමැත්තේ හැටියට පවත්වන්න බෑම කියලා පෙන්නවා. හරිද එතකොට? අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. අනිත්‍යක් තියෙනවා. දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. දුකක් තියෙනවා. අනාත්ම ලක්ෂණයක් තියෙනවා. අනාත්මයක් තියෙනවා. කනේද? නෑ. එහෙනම් කොහෙද? අර ශක්තියන් හතරේ. ඒකටනේ දාගත්තේ කන කියලා. දැන් ඒකෙත් තියෙන උදේවේ. අර මං කිව්වේ උපදිනකොට කන තිබ්බා මේ භවයේ අවසන් වෙනකොට ඒකේ ක්‍රියාව ඉවරයි. එතකොටත් තියෙන උදේවේ නෑ. ඒ උදේවේ නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරේ. ඒ ඇතිවීම නැතිවීම නෙමෙයි. ඒ ඇතිවීම නැතිවීම තුළ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දැర్శණය වෙන්නේ. අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්ද අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්ද අනිත්‍යයි කියලා ජීවිතේ තියෙනකම් මැතුරුවත් ඕක දකින්න හම්බෙන්නේ. උදේවැය තුළ අනිත්‍ය ලක්ෂණය හා අනිත්‍ය බව, දුක්ඛ ලක්ෂණය හා දුක්ඛ බව, අනාත්ම ලක්ෂණය අනාත්ම බව මනාව අවබෝධ වෙනවා. හොඳටම පැහැදිලි වෙනවා. හොඳටම තේරෙනවා. ඒ කාලයත් එක්ක සංසන්දනය කරන්න. කාලයත් එක්ක සංසන්දනය කරලා බලන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම. නුවණින් දැක ගන්න ඕනේ. නුවණට හසු කර ගන්න ඕනේ. නුවණට වැටහෙන්න ඕනේ. මේක දර්ශනයක්. මේක දර්ශනයක්. බුද්ධිය ගන්න දර්ශනයක්. බුද්ධියට ගන්න. බුද්ධියෙන් දකින්නේ. ඒ නිසා දැන් කරුණු දෙකකින් පැහැදිලි කළා. තව කරුණු ගොඩාක් තියෙනවා. තව කරුණු ගොඩාකින් පැහැදිලි කරනවා. මොකද මේ ඥානය හොඳටම උපදවාගෙන ඕනේ අපි ඊගාව ඥානයට යන්නේ. ඊගාව ඥානයට යන්නේ බංග ඥානෙ. ඉතින් බංග ඥානයත් ඕකෙම තියෙනවා. ඊට පස්සේ ඇති වෙනව නෙමෙයි නැති වෙනව තමයි පේන්නේ. ඒ තමයි බංග ඥානෙ කියලා කිව්වේ. ඉතින් අදට නියමිත ධර්ම දේශනාව අවසන් කරමු. ඉතින් ධර්ම දේශනා විදායකත්වය අගෝස්තු 19 පින්බර දායකත්වයෙන් උගේගොඩ රේමන් පාරේ පදිංචි ලක්ෂ්මී සෙනවිරත්න මහත්මිය, කීර්ති සෙනවිරත්න මහත්මයා සහ රාජගිරිය බුච්චමිය පදිංචි මානෙල් පෙරේරා මහත්මිය. අරමුණ ලක්ෂ්මී සෙනවිරත්න මහත්මියගේ මියගිය දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ටත්, කීර්ති සෙනවිරත්න මහත්මයාගේ මියගිය දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ටත්, මානෙල් පෙරේරා මහත්මියගේ දෙමව්පියන් වන නැසී ගිය WS රාජපක්ෂ මහත්මයාට සහ ප්‍රේමා මානනායක මහත්මියටත් ආදරණීය බාප්පා වන WD රාජපක්ෂ මහත්මයාටත් පින්පිනි එසකරන උතුම් ධර්ම දානයේ විශේෂ ආශිර්වාදයක් ලෙස දැනට රෝගාතුර වෙ සිටින හංවල්ලේ පදිංචි ආනන්ද කැලණිය මහත්මයාට ඉතායික්මන් සේව ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ පූජනීය දරණාගම කුසල ධම්මනාය හිමිපාණන් වහන්සේට මා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අරමුණ ඇතුව තමයි පින්කමේ දායකත්වයේ ගත්තේ. එනම් පරලෝසපසියුණු ඥාතීන් උදෙසා පින් අනුමෝදන් කරනවා. පළමුවෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් තම තමන් නමින් පරලෝසප ඥාතීන් උදෙසා අනුමෝදන් කරනවා. යම් කෙනෙක් පින් බලාපොරොත්තු වෙත්නම් පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතීන හෝතු කියන ගාථාවන් කියන්නේ. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝ චිරන් රක්ඛන්තු මං පරන්ති. විශේෂ ආශිර්වාදයක් ලෙස දැන්ට රෝගාතුරව සිටින හංවැල්ලේ පදිංචි ආනන්ද කරණීය මහත්මයාට ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා. ඒ වගේම විශේෂයෙන් බෞද්ධ මාතිචාලේ නිර්මාතෘ පූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට උතුම් වූ නිවනින් සැනසීම පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ඔබ අප සෑම දිනාටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තිරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවත්නි සියලු දනන්ගේ හිතසුව පිණිස ඒ උතුම් සද්ධර්ම දේශනය පවත්වා වදාළ කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය, මර්දන් කල්ල, කරුණාගල, චිත්ත විවේකාරාමයේ යන උභය මහා විහාරාධීශවර කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් පෙරදරිව බෞද්ධ ආරූප වාහනේ නාලිකාව ඔස්සේ පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබ වෙනුවෙන් විකාශනය කරන්නට යෙදුණු සසරින් නිවනට සද්ධර්ම දේශනා මාලාවට අයත් අදට නියමිත දායකත්ව සද්ධර්ම දේශනය මෙතකින් නිමවට පත් කරනවා. ඔබ හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.